අපි දැන් කතා කරමින් හිටියේ කාබනික සංයෝග සහ අකාබනික සංයෝග ගැන. අපි එතෙන්දි කිව්වා කිසියම් සංයෝගයක කාබන් අඩංගු වෙනවා නම් ඒ සංයෝග කාබනික සංයෝග, කාබන් අඩංගු වෙන්නේ නැත්නම් අකාබනික සංයෝග කියලා. ඒක තමයි ඇත්ත. ඒක හරි. වැරද්දක් නෑ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර සංයෝග තියෙනවා කාබන් අඩංගු වෙනවා. කාබන් තියෙනවා. හැබැයි කාබන් තිබ්බට කාබනික සංයෝග නෙමෙයි. සමහර ඒවා තියෙනවා කාබන් අඩංගු වෙනවා. කාබන් තිබ්බට කාබනික සංයෝග නෙමෙයි. හරිද? එහෙම ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕන 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක්. මෙන්න මේ අය. එක්කෙනෙක් තමයි කාබන් ඩයොක්සයිඩ්. අපි දන්න CO2. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. අපි මේ ප්‍රාශ්වාස වාතයේ වැඩිපුර අඩංගු වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි වායු ගෝලයේ යම් ප්‍රමාණයක් අඩංගු වෙනවා 3% විතර වගේ කාබන් ඩයොක්සයිඩ්. මේ වායුව. මේ කාබන් ඩයොක්සයිඩ් වායුවේ කාබන් තියෙනවා නේ. හැබැයි කාබන් තිබ්බට කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කාබනික සංයෝගයක් නෙමෙයි. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා ඒ වගේම එක්කෙනෙක් කාබන් මොනොක්සයිඩ්. ඒ කාබන් මොනොක්සයිඩ් වගේ කාබන් ඉන්නවා හැබැයි කාබනික සංයෝගයක් නෙවෙයි. ඊළඟට තව ඉන්නවා මේ කාබනේට. මම මෙහෙම ලියන්නේ කාබනේට. හරි ඒ කාබනේට එක එක ක්‍රමයක ඉන්නවා. මම මෙතන හඳුනා ගැනීම සඳහා විතරයි මෙහෙම ලියුවේ. කාබනේට. මේ කාබනේට කියන කට්ටියගෙත් කාබන් ඉන්නවා. හැබැයි කාබනික සංයෝග නෙමෙයි. ඊළඟට තව ගන්න පුළුවන් මේ බයිකාබනේට. බයිකාබනේට කියන කට්ටියගෙත් කාබන් ඉන්නවා හැබැයි කාබනික සංයෝග නෙමෙයි. මෙන්න මේ සෙට් එකම. හරි. ආයි. නියමෙටම ඔළුවේ තියාගන්න මෙන්න මේ අය 4 දෙනා. මුන් 4 දෙනා කාබන් තියෙන හැබැයි මොන සංයෝගද? අකාබනික සංයෝග. කාබන් තියෙන හැබැයි අකාබනික සංයෝග. තේරුණාද කියන එක? එහෙනම් අර කියපු කතාව හරි නෑ වගේනේ. මොකද්ද? කාබන් තියෙනවා නම් කාබනික සංයෝග, කාබන් නැත්තම් අකාබනික සංයෝග මැච් වෙන්නේ නැහැ. ඔව්. ඔබේ පෙළ පොතේ තියෙන්නේ කාබන් අඩංගු වන සංයෝග කාබනික සංයෝග, කාබන් අඩංගු වෙන්නේ නැති ඒවා අකාබනික සංයෝග කියලා. ඒකෙම කියලා තියෙනවා අර 4 දෙනා ඒගොල්ලෝ කාබනික සංයෝග නෙවෙයි කියලා. හැබැයි ඒගොල්ලන්ගේ කාබන් තියෙනවා. ඒ හින්දා හොඳට අහගන්න කාබනික සංයෝගයක් වෙන්නේ නැහැ කාබන් තිබ්බ පමණින්ම. අපේ නිකන් අර අපි සාමාන්‍යයෙන් කතා කරද්දි කියන්නේ නිකන් මේ මනුස්සයෙක් වෙන්නේ නැහැ නිකන් මේ මනුස්සයෙක්ගේ රූපේ තිබ්බ පමණින් කියලා ගති ගුණත් එහෙම තියෙන්න ඕන නිකමට අපි කියන්නේ ආන් ඒ වගේ කාබන් තිබ්බ පමණින්ම කාබනික සංයෝග වෙන්නේ නැහැ. මේ අහගන්න. කිසියම් සංයෝගයක කාබන් තිබිලා ඒ සංයෝගයේ ගුණ කාබන් මත රඳා පවතිනවා නම් ඒ සංයෝගයේ ගුණ තීරණය කරන තීරකයා විදිහට කාබන් ඉන්නවා නම් ඒව තමයි කාබනික සංයෝග වෙන්නේ. දැන් මේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට වගේ කට්ටියගේ කාබන් තිබුණට මේවා කාබන් තිබුණට ඒ සංයෝගයේ ගුණ මේ කාබන් මත තීරණය වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි ඒව ගන්න මොනම හැටියටද? අකාබනික සංයෝග විදිහට. ඒ හින්දා හොඳට ඔළුවට දාගන්න කිසියම් සංයෝගයක කාබන් අඩංගු වෙලා අංක 1 කාබන් අඩංගු වෙලා සංයෝගයේ ගුණ කාබන් මත තීරණය වෙනවා නම් ඒවා මොනවද? කාබනික සංයෝග. සංයෝගයේ ගුණ කාබන් මත තීරණය වෙන්නේ නැත්නම් ඒවා මොනවද? අකාබනික සංයෝග. කාබන් නැත්තම් කොහොමත් අකාබනිකයි. කාබන් නැත්තම් කොහොමත් අකාබනිකයි. කාබන් තිබුණත් කාබන් මත සංයෝගයේ ගුණ තීරණය වෙන්නේ නැත්තම් ඒත් අකාබනිකයි. තේරුණාද? ලියමු. අපි ලියුවා කාබනික සංයෝග ආකාර දෙකයි. මේ සංයෝග ආකාර දෙකයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. පැහැදිලිද? right. ඊට පස්සේ අපි ලියමු කාබනික සංයෝග කියලා
කාබනික සංයෝග දාන්න විස්තර කිරීමේ ලකුණ. කාබනික සංයෝග කියලා විස්තර කිරීමේ ලකුණ දාලා ඉස්සරහින් ලියන්න. කාබන් අඩංගු වන කාබන් අඩංගු වන එමෙන්ම සංයෝගයේ ගුණ කාබන් මත තීරණය වන සංයෝගයේ ගුණ කාබන් මත රඳා පවතින එහෙම නැත්නම් තීරණය වන ඕන වචනයක් දාගන්න. කාබන් අඩංගු වන එමෙන්ම සංයෝගයේ ගුණ කාබන් මත රඳා පවතින. කාබන් මත රඳා පවතින. එහෙම නැත්නම් කාබන් මත තීරණය වන සංයෝග කාබනික සංයෝග ලෙස හඳුන්වයි. කාබනික සංයෝග ලෙස හඳුන්වයි. කාබනික සංයෝග ලෙස හඳුන්වයි. හරිද? දැන් අහගන්න. කාබනික සංයෝග කියලා අපි දැන් මෙහෙම විස්තරය ලිව්වනේ. ඊළඟට උදාහරණ අපි දැනගන්න ඕනේ. කාබනික සංයෝග මොනවද? මෙන්න අහගන්න හොඳට. එක්කෙනෙක් තමයි කාබෝහයිඩ්‍රේට්. කවුද පළවෙනි එක්කෙනා? කාබෝහයිඩ්‍රේට්. දෙවැනි එක්කෙනා ලියන්න එපා, මම ලියන්න වෙලාව දෙන්නම්. දෙවැනි එක්කෙනා ප්‍රෝටීන. තුන්වෙනි එක්කෙනා ලිපිඩ. හතරවෙනි එක්කෙනා න්‍යෂ්ටික අම්ල. ඊට අමතරව තව අයත් ඉන්නවා. නමුත් 4 දෙනෙක් ලිව්වා. ඒ 4ක් විතර කියලා නවත්තන්නේ ඇයි කියලා ඔයාලට පස්සේ තේරුම් ගන්න පුළුවන්. හරි. අපි දැන් කියවනේ කාබන් අඩංගු වන සංයෝගයේ ගුණ කාබන් මත රඳා පවතින සංයෝග තමයි කාබනික සංයෝග කියලා. හරි. එතන යටින් උදාහරණ කියලා දාලා ලියන්න. උදාහරණ අංක 1 කාබෝහයිඩ්‍රේට්. අංක 2 ලියන්න ප්‍රෝටීන. ඇහෙන්නේ නැහැ සර්. හරි දැන් ඇහෙනව නේද? හරි. පොඩි මේ ගැටලුවක් තේරුණා එකයි බැලුවේ. රයිට්. හරි. අපි ලිව්වා අංක 1 කාබෝහයිඩ්‍රේට, අංක 1 කාබෝහයිඩ්‍රේට, අංක 2 ප්‍රෝටීන, ලියන්න අංක 3 ලිපිඩ, අංක 3 ලිපිඩ,
අංක 4 ලියන්න න්‍යෂ්ටික අංග. අංක 4 න්‍යෂ්ටික අංග. හරි. අංක 4 න්‍යෂ්ටික අංග. ඒ කාබනික සංයෝගනේ. දැන් ඊළඟට ඒ වගේම ලියන්න පහලින් අකාබනික සංයෝග. අකාබනික සංයෝග. අකාබනික සංයෝග. දාන්න විස්තර කිරීමේ ලකුණ. හරි විස්තර කිරීමේ ලකුණ දාන්න. දාලා යටි ලියන්න. කාබන් අඩංගු නොවන සංයෝග. කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග කියලා දාලා ලියන්න. කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග වේ. අකාබනික සංයෝග වේ. ඒකටම ලියන්න. කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග වේ. ඒකටම ලියන්න. ඇතැම් සංයෝගවල කාබන් පැවතුනත් ඇතැම් සංයෝගවල කාබන් පැවතුනත් සංයෝගයේ ගුණ කාබන් මත තීරණය නොවේ නම් සංයෝගයේ ගුණ කාබන් මත තීරණය නොවේ නම් ඒවාද අකාබනික සංයෝග ලෙස සැලකේ. ඒවාද අකාබනික සංයෝග ලෙස සැලකේ. අකාබනික සංයෝග ලෙස සැලකේ. හරි. කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග. ඇතැම් සංයෝගවල කාබන් අඩංගු වුණත් සංයෝගයේ ගුණ කාබන් මත තීරණය වෙන්නේ නැත්නම් ඒවා අකාබනික සංයෝග ලෙස සැලකේ. හරිද? ලියන්න උදාහරණ. අකාබනික සංයෝගවලට පළවෙනි උදාහරණය තමයි ජලය. මම ඔය දෙන උදාහරණ හොඳට බලන්න. මම මුලින්ම දෙන්නේ අනිවාර්යෙන් විභාගයේදී ලියන්න ඕන උදාහරණ. හරි. අකාබනික සංයෝගවල ප්‍රධානම උදාහරණය මොකක්ද? ජලය. දෙවනියට ලියන්න khනිජ ලවණ. තුන්වෙනි එක අයන වර්ග. ජලය, khනිජ ලවණ, අයන වර්ග. ආයේ තියෙනවා වායු වර්ග. ඒවත් අකාබනිකයි. ජලය අකාබනිකයි, khනිජ ලවණ අකාබනිකයි, අයන වර්ග, වායු වර්ග අකාබනිකයි.
ඊළඟට ලියන්න. වචනේ ලියන්න අංක 5. කාබන් ඩයොක්සයිඩ්. වචනේ ලියන්න. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. වරහන් තුල ලියන්න CO2. CO2. ඊළඟට වචනේ ලියන්න අංක 6. කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ්. වරහන් තුල ලියන්න CO. CO. ඊළඟට අංක 7 ලියන්න කාබනේට. 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 CO3. CO3. ඊළඟට අංක 8 ලියන්න බයිකාබනේට. බයිකාබනේට. HCO3. HCO3. හරි. දැන් කාබනික සංයෝගවලට වඩා අකාබනික සංයෝගවලට උදාහරණ ලිව්වන් නෙමෙයි. මොකක්ද උනේ මේ බලන්නකො. ජලය, khනිජ ලවණ, අයන වර්ග, වායු වර්ග ලිව්වා. ඇත්ත. ඊට අමතරව තව 4 දෙනෙක් ලිව්වා කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට. පොතේ මේවා නම් කරලම තියෙනවා. විභාගෙට එහෙම්මම අහන්න පුළුවන්. හරිද? ඒ හින්දා වෙනම පාට පෑනක් අරගෙන මේකට දාගන්න කොටුවක්. කොටු කරගන්න. මේ ටික වෙනම කොටු කරගන්න පේන්නේ. කොටු කරගන්න. හරි? ඒ කොටුවට මෙහෙම ඊතලයක් දාලා ඒ පාට පෑනින්ම හරිද? ඊතලයක් දාලා ඒ පාට පෑනින්ම පහලින් ලියා ගන්න. මෙම සංයෝග හතරෙහි කාබන් පැවතුනත් ඒවා අකාබනික සංයෝග වේ. ඒවා අකාබනික සංයෝග වේ. ඒවා අකාබනික සංයෝග වේ. හරි. දැන් ආය මොකුත් නෑ. ඕවා විභාගයට අහනවා නියමෙට. හොඳට බලාගන්න. ලස්සනට අහනවා. හොඳට ලකුණු ගන්න පුළුවන් පාඩම් කරගත්තා. හරි. දැන් බෝඩ් එක ක්ලියර් කරන්න කලින් ආයෙත් මේ කියපු ටික ඔලුවට දාගන්න. සංයෝග හැදෙන විදිහ කිව්වා. කියන්න බලන්න සංයෝග හැදෙන හැටි. ඔව්. කොහොමද ගෙදර සාලෙටම ඇහෙන්න කෑ ගහලා කියන්න. හරිද? සංයෝග හැදෙන හැටි. කොහොමද හැදෙන්නේ? සංයෝග හැදෙන්නේ අණු එකතු වෙලා. අණු එකතු වෙලා හැදෙන සංයෝග බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. මොනවද? කාබනික සංයෝගයි අකාබනික සංයෝගයි. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. ඊළඟට අපි කිව්වා කාබනික සංයෝග කියන්නේ කාබන් අඩංගු වෙන සංයෝගවලට. කාබන් පවතින සංයෝගවලට. හැබැයි
කාබන් පැවතුනාට මදි සංයෝගයේ ගුණ කාබන් මත තීරණය වෙන්න ඕනේ කියලා කිව්වා. එහෙනම් කාබනික සංයෝග කිව්වේ කාබන් තියෙන තිබිලා විතරක් මදි සංයෝගයේ ගුණ කාබන් මත රඳා පවතින සංයෝග. ඒවට හොඳම උදාහරණ තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. තව තියෙනවා හෝමෝන කියලා කියන්නේ කාබනික සංයෝග. එන්සයිම කියලා කියන්නේ කාබනික සංයෝග. හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඔය සමහර වෙලාවට තියෙන විවිධ වර්ණක වර්ග තියෙනවා. මෙහෙම තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් විභාගය අපෙන් අහනවා මෙන්න මේ අය පිළිබඳව. හරිනේ? right. ඊට පස්සේ අකාබනික සංයෝග. කාටද? කාබන් නැති සංයෝග තමයි අකාබනික සංයෝග කියන්නේ. ඉඳලා හිටලා සංයෝග කීපයක් තියෙනවා. කාබන් තිබුණත් ඒවා අකාබනික සංයෝග. එහෙම 4 දෙනෙක් ඉන්නවා. කවුද? කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට සහ බයිකාබනේට. ලේසි මතක තියාගන්න. කියන මාත් එක්කම කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට. පැහැදිලිනේ? හරි. ප්‍රධානම අකාබනික සංයෝගය වැඩිපුරම මේ ලෝකේ තියෙන අකාබනික සංයෝගය ජලය. හරි. ඊට අමතරව ඛනිජ ලවණ, අයන වර්ග, වායු වර්ග වගේ කට්ටියත් අකාබනික සංයෝග. දැන් මේ අතරේ අපි තදින් දැනගන්න ඕනේ මෙන්න මේක. උසස් පෙළ දක්වාම ඕන වෙනවා. මොකක්ද දන්නවද? මෙන්න මෙයා. මෙන්න මෙයා. ජලය. ඒ දන්නවද? ජලය තමයි මේ ලෝකේ තියෙන හරි ප්‍රධානතම අකාබනික සංයෝගය. පොඩකින් කාට හරි ප්‍රශ්නයක්. පුළුවන්. එහෙම සංයෝග තියෙනවා පුතේ. මම මෙතන මේ දැන් ඔයාලගේ විභාගයට දැන් විෂය නිර්දේශය තියෙනවානේ. විෂය නිර්දේශයේ ඇතුළට අදාළ වෙන දේවල් විතරයි තෝරලා බේරලා කියන්නේ. හරි. මම මේකේ සමහර කාරණා කිව්වේ. දැන් උදාහරණ දෙද්දිත් අපි ප්‍රධාන වශයෙන් ඔයාලගේ මේ විෂය නිර්දේශය තුල ඉලක්කගත වෙන ඒවාට විතරක් යන්න ඕනේ. මොකද විෂයන් තියෙනවනේ ගොඩක් පාඩම් කරන්න. හරි. එතකොට දැන් බැරි වෙලාවත් අපි විද්‍යා විෂය ඇතුලේ දාගත්තොත් එහෙම අදාළ නොවන කාරණා විභාගයට ඍජුව ඉලක්කගත වෙන්නේ නැති විභාගයට අවශ්‍ය නැති කාරණා පුරවගත්තොත් එහෙම තව දේවල් පාඩම් කරගන්න අපිට තියෙන ඉඩකඩ අපේ මොලේ කැපැසිටි එක මදි වෙන්න පුළුවන්. ඒ හින්දා අනවශ්‍ය දේවල් මුකුත් ඔලුවට දාගන්න එපා මේ දවස්වල. විෂය කරුණු වල අත්‍යවශ්‍ය දේවල් වලටම යන්න ඕනේ. මම ඒකයි මේ හැම දෙයක්ම කොටස් කර පැහැදිලි කරලා ගන්නෙ. හරි. ඒයින් පිට යන්නේ නැති වෙන විදිහට. නමුත් ඔබට එහෙම දැනගන්න තියෙනවා නම් ඒවා මට එහෙම chat එකට දාන්න ප්‍රශ්නයක් නැහැ. මම බලලා ඒවා කියලා දෙන්න. හරි. right. එතකොට අපි මේක ගැන කතා කරා. මෙන්න මෙතන ප්‍රධානම අකාබනික සංයෝගයේ ජලයනේ. ඒ විතරක් නෙමෙයි මේ ජලය තමයි මේ පෘථුවිය තුල වැඩියෙන්ම තියෙන සංයෝගය. මිහිපිට තියෙන සුලභතම සංයෝගය, වැඩිපුරම තියෙන සංයෝගය මොකද්ද? ජලය. ඊට අමතරව මේ මිහිපිට තියෙන ප්‍රධානම අකාබනික සංයෝගය වෙන්නේ මොකද්ද? ජලය. මේ වැදගත් කරුණු අපි ලියමු. පහලින් රතු පෑනෙන් තරුවක් දාලා ලියාගන්න. රතු පෑනෙන් තරුවක් දාලා ලියාගන්න. මිහිපිට සුලභතම සංයෝගය ජලයයි. මිහිපිට සුලභතම සංයෝගය ජලයයි. මිහිපිට සුලභතම සංයෝගය ජලයයි. සුලභතම සංයෝගයේ ජලය කියන එක හයිලයිට් කරගන්න. නැත්නම් පැහැදිලි පාටකින් යටින් ඉරක් හරි අඳගන්න. හරි. ඊළඟ තරුව දාලා ලියන්න. සුලභතම අකාබනික සංයෝගය ජලයයි. සුලභතම අකාබනික සංයෝගයේ ජලයයි. හරි. ඊළඟ තරුව දාලා ලියන්න. සුලභතම කාබනික සංයෝග කාණ්ඩය
සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට වේ. වචන අඩු වෙන්නේ නැතුව හරියට ලියා ගන්න. සුලභතම කාබනික සංයෝගයේ කාබෝහයිඩ්‍රේට් කියලා එහෙම ලියන්න එපා වැරදි. සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට වේ. කාබෝහයිඩ්‍රේට වේ. ඊළඟට තවදල් ලියන්න. මිහිපිට සුලභතම සංයෝගය සෙලියුලෝසය. සෙලියුලෝසය. මිහිපිට සුලභතම සංයෝගය සෙලියුලෝසය. හරි හොඳට බෝඩ් එක දිහා බලාගන්න. මොනවද මේ කිව්වේ? මිහිපිට සුලභතම සංයෝගය කවුද? ජලය. හරිද? හොඳට බලාගන්න. මෙතන කියනවාද කාබනික සංයෝගය කියලා? නෑ. මෙතන කියනවාද අකාබනික සංයෝගය කියලා? ඒත් නෑ. කාබනික වේවා අකාබනික වේවා සියලු සංයෝග අතරේ වැඩියම තියෙන්නේ කවුද? ජලය. ඒකයි මේ කියන්නේ මිහිපිට සුලභතම සංයෝගය කවුද? ජලය කියලා. ඊළඟට මිහිපිට සුලභතම අකාබනික සංයෝගය. සුලභතම සංයෝගයේ ජලය නම් ජලය කියන්නේ අකාබනික සංයෝගයක් නම් එහෙනම් සුලභතම අකාබනික සංයෝගයක් කවුද? ජලයමයි. දැක්කද? ජලය කියන්නේ කාබනික සංයෝගයක්ද අකාබනික සංයෝගයක්ද? අකාබනික සංයෝගයක්. මිහිපිට තියෙන සුලභතම සංයෝගය මොකක්ද? ජලය. එහෙනම් මිහිපිට සුලභතම අකාබනික සංයෝගය වෙන්නේ කවුද? ජලය. ඊළඟට මිහිපිට සුලභතම කාබනික සංයෝගය නෙමෙයි සංයෝග කාණ්ඩය. දැන් සංයෝග කාණ්ඩ තමයි මේවා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල මේවා සංයෝග කාණ්ඩ. සංයෝගයක නමක් නෙමෙයි සංයෝග කාණ්ඩයක නමක්. එහෙනම් මිහිපිට සුලභතම සංයෝග කාණ්ඩය වෙන්නේ කවුද? කාබෝහයිඩ්‍රේට. ඒ කාබෝහයිඩ්‍රේට වලට අයිති වෙන එක්කෙනෙක් තමයි කවුද? සෙලියුලෝස්. ඒ කියන්නේ නමක් සංයෝගයක. එහෙනම් මිහිපිට සුලභතම කාබනික සංයෝගය ගය කිව්වොත් එයාගේ නම එහෙනම් කවුද? සෙලියුලෝස්. සෙලියුලෝස් අයිති වෙන්නේ කාබෝහයිඩ්‍රේට වලට. ඒ නිසා සංයෝග කාණ්ඩය වෙන්නේ මොකද්ද? කාබෝහයිඩ්‍රේට. ප්‍රශ්න වල අහන්න පුළුවන් තැන්. සුලභතම සංයෝගය ජලය. සුලභතම අකාබනික සංයෝගය ජලය. සුලභතම කාබනික සංයෝගය කිව්වොත් සෙලියුලෝස්. සංයෝග කාණ්ඩය කිව්වොත් කාබෝහයිඩ්‍රේට්. පැහැදිලිද? ඔය ටික හොඳට ඕන වෙනවා. හරි. එතකොට අපි ඒ කොටස් ටික කතා කරේ. කවුද මේ මොකක්ද අහලා තියෙන්නේ බලමු. ඒ වාක්‍ය නැවත කියන්න පුළුවන්ද? මම හිතන්නේ දැන් ඒක ලියාගෙන ඇති. මම නැවත මතක් කරන්නම්. සුලභතම සංයෝගය ජලය, සුලභතම අකාබනික සංයෝගයේ ජලය, සුලභතම කාබනික සංයෝග කාණ්ඩය කාබෝහයිඩ්‍රේට, සුලභතම අකාබනික සංයෝගය වෙන්නේ සෙලියුලෝස්. හරිනේ? පැටලිලා නැහැනේ? හරි. දැන් අපි එතකොට